මා විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය. අපිරිසිදු වන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන්. අශෘතවත් පෘථග්ජනයා ආර්යයන් වහන්සේලා දකින්න යන්නේ නැහැ. ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙන ගන්නවා, ප්‍රගුණ කරනවා. ඒ ආර්ය ශ්‍රාවකයා මේ ධර්මයට අනුව හැසිරෙනවා. පුක්කුස ඉතා උසස් සිදුරු නැති ආර්යකාන්ත සීලයක් ඔබ ඇති කරගත යුතුයි. භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැනත් ශ්‍රී සද්ධර්මය ගැනත් ආර්ය මහා සංඝරත්නය ගැනත් පැහැදීමක් ඇති කරගන්න. සීලය බහුශ්‍රෘත බව ත්‍යාග ප්‍රඥාව නිවැරදිව ප්‍රගුණ කරන්න. මේ සේක බලයන් පුරුදු පුහුණු කරන විට නුවණින් විමසන විට රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන මාර්ගයට යොමු වනවා. එසේම පුක්කුස සීල, සමාධි, ප්‍රඥාවෙන් සමන්විත ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් සදාකාලිකවම නිදහස් වී යනවා. භාවනාවෙන් පංච නීවරණයන් යටපත් කළ යුතුයි. එවිට සිත තුළ ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා කය සැහැල්ලු වෙනවා. සැහැල්ලු විට සැපයක් ඇති වෙනවා. සැපවත් වූ කෙනාගේ සිත සමාධියට පත්වනවා. සමාධිය මත පිහිටා විදර්ශනා කිරීමෙන් සත්‍ය අවබෝධයෙන් දුකින් මිදිය හැකියි. මේ රන්වන් වස්ත්‍රයුගලය ඉතා සිනිදුවට වියන ලදේවායි. මේ වස්ත්‍රයුගලය පිළිගැනීමට සුදුස්සෙක් වෙයි නම් ඒ සියලු ලෝවැසියන්ගේ පූජා පිළිගැනීමට සුදුසු. ස්වාමීනී, ඒ ඔබ වහන්සේම පමණයි. පුක්කුස තථාගතයන් වහන්සේට එක් වස්ත්‍රයක් පිළිගන්වන්න. අනෙක් වස්ත්‍රය බුද්ධ උපස්ථායකයාණන් වූ ආනන්දයන්ට පිළිගන්වන්න. භාග්‍යවතුන් වහන්ස මේ අගනා සිවුරු දෙක ඔබ වහන්සේම පිළිගන්නා සේක්වා. ගන්නා දින රාත්‍රියේත් පිරිනිවන් පානා දින රාත්‍රියේත් දැන් අප කුසිනාරා නුවර බලා පිටත්ව යා යුතුයි. චුන්දට යම් විපිලිසර බවක් ඇතිවෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට අවසන්ධානය පිළිගැන්වූයේ ඔබ. ඒ හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා. එහෙම කියලා චුන්දට යම් කෙනෙක් පසුතැවීම උපදවන්න පුළුවන්. ආනන්ද, ලෝකයේ හැම දානයන්ටම වඩා සුවිශේෂී දානයන් දෙකක් තිබෙනවා. එය මහත්ඵල මහානිසංසයි. ඒ දාන දෙකේ විපාකත් හැමාතින්ම සමානයි. තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වයට පෙර පූජා කරන දානයත් පරිනිර්වාණයට පෙර පූජා කරන දානයත් මහත්ඵල මහානිසංස වනවා. ඔබ චුන්දට ඒ බව පැහැදිලි කර දෙන්න. නමුත් චුන්ද තවදුරටත් විපිලිසරින් නම් තථාගතයන් වහන්සේ විසින්ම වදාළ බව කියන්න. චුන්ද විසින් පූජා කළ දානය තථාගතයන් වහන්සේ වැළඳූ අවසන්ධානයයි. එය චුන්දට බොහෝ කලක් යහපත සැපත පිණිස හේතු වෙනවා.
සහභාගි වෙන්න අවස්ථා උදා වෙනවා. ආනන්ද මේ කුසිනාරාව කුඩා නගරයක් කියා පවසන්න එපා. මෙය මහා සුදස්සන නම් සක්විති රජුගේ රාජධානයයි. මේ කුසිනාරා නුවර කුසාවතී නම් රාජධානයක් තිබුණා. නැගෙනහිර බටහිර අතර දිගින් යොදුන් 12ක් වුණා. පළල යොදුන් 7කින් සමන්විතයි. ආනන්දයේ විශාල රාජධානිය පවා අනිත්‍ය වී ගියා. පින්වත් ආනන්ද කුසිනාරා නුවරට පිවිස මල්ල රජදරුවන්ට මෙසේ පවසා සිටින්න. වාසෙට්ටේනේ අද රාත්‍රී අවසන් යාමේදී තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවදාරනවා. එන්න පින්වත් වාසෙට්ටේනි. තථාගතයන් වහන්සේ අප ගම්කෙතෙහි පිරිනිවන් පාවදාලා ඊට පෙර උන්වහන්සේ ඇසුරු කරන්නට නොලැබුණා කියා පසුතැවිලි නොවන්න. ආනන්ද ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් කුසිනාරාවට වැඩම කොට තථාගතයන් වහන්සේ ඔබගේ සල්ලුයනේදී පිරිනිවන් පාවදාරන්නේ යැයි දන්වන්න. භාග්‍යවතුන් වහන්සේ මුණගැසී ධර්මය ඇසීමට දුරබැහැරින් එන ශ්‍රාවකයන් වහන්සේලාව නිතර ඇසුරු කිරීමට අපට අවකාශ ලැබුණා. ඔබ වහන්සේගේ පිරිනිවන් පෑමෙන් ඒ අවස්ථාව නැතිවී යනවා. මනෝභාවනීය වූ ඒ භික්ෂූන්ගේ උතුම් ඇසුර අහිමි වී යාම ධර්ම විනය දියුණුව අපේක්ෂා කරන භික්ෂූන්ට මහත් අවාසියක්. ආනන්ද දැකබලා සංවේගය උපදවා ගත යුතු ස්ථාන 4ක් තිබෙනවා. මේ ලුම්බිනි සල්වනයේදී තථාගතයන් වහන්සේ ඉපදුනේ කියලා සංවේගය උපදවා ගත යුතුයි. මේ බුද්ධ ගයාවේදී තථාගතයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත්තේ. තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්මදේශනය වදාළේ මේ සිපතන මිගදායේදී. මේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානය මෙතන තමයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පාවදාලේ කියා සංවේගය උපදවා ගත යුතුයි. මේ වන්දනාවේදී පහන් සිතින් යමෙක් කලුරිය කළොත් ඔහු සුගතියේ උපදිනවා. භාග්‍යවතුන් වහන්ස මේ පිරිසිදු බමසර සුරකින විට අපි කාන්තාවන් කෙරෙහි කෙසේ පිළිපැදිය යුතුද? මවක් වෙන්න පුළුවන්, සහෝදරයක් වෙන්න පුළුවන්, ඥාතිවරයක් වෙන්න පුළුවන්. කාන්තාවන් කෙරෙහි භික්ෂූන් පිළිපැදිය යුත්තේ කෙසේද? එය අපහට අනුකම්පාවෙන් වදාරණ සේක්වා. ආනන්ද මේ බුදු සසුනේ බඹසර සුරකින භික්ෂුවකට කාන්තාවන් නොදැකීමයි හොඳ. භාග්‍යවතුන් වහන්ස දකින්න ලැබුණොත් කෙසේ පිළිපැදිය යුතුද? ආනන්ද යම් හේකින් කාන්තාවක් දකින්නට සිදුවනොත් ඒ කාන්තාව සමග කතාබහ නොකිරීමයි හොඳ. කාන්තාවක සමඟ කතා කිරීමට සිදුවහොත් කෙසේ පිළිපැදිය යුතුද? කාන්තාවක් සමග කතාබහේදී සිහිය පිහිටුවා වාසය කළ යුතුයි. සති සම්පජන්නයෙන් සිටිය යුතුයි. සිහියත් නුවණත් ඉන්ද්‍රිය සංවරයට හේතු වෙනවා. ඉන්ද්‍රිය සංවරය ආනන්ද ත්‍රිවිධ සුචරිතයට හේතු වෙනවා. ත්‍රිවිධ සුචරිතය නිසා සතර සතිපට්ඨානය දියුණු වෙනවා. එසේ සිටින විට ඔබ කරන්නේ යම් දෙයක්ද? ඔබ කියන්නේ යම් දෙයක්ද? සිතන්නේ යම් දෙයක්ද? ආනන්දයේ සියලු දේ තුළ සිදුවන්නේ යහපතක්. ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ශ්‍රී දේහය පිළිබඳව අප කුමන අයුරකින් පිළිපැදිය යුතුද ස්වාමීනි? පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේලාගේ සිරුර ආදාහනය කරන්නේ සක්විති රජෙකුගේ සිරුර ආදාහනය කරන ආකාරයෙන්. ඒ සක්විති සිරුර සිනිඳු වස්ත්‍රවලින් නොතා සුවඳ තෙල් යෙදූ රන් දෙනක තැන්පත් කොට සුවඳ දරසෑයක ආදාහනය කරයි. පින්වත් ආනන්ද ඔබලා ඒ පිළිබඳව වෙහෙසිය යුතු නැහැ. ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති පඬිවරු සිටිනවා. තථාගතයන් වහන්සේ කෙරෙහි බොහෝ පැහැදී සිටින ඔවුන් සියලු කටයුතු කරාවි.
සුභද්‍රට භාග්‍යවතුන් වහන්සේ දකින්න මෝනෙලු. නමුත් භාග්‍යවතුන් වහන්සේ බොහෝ විඩා බරවයි ඉන්නේ. උන්වහන්සේව තවත් වෙහෙසට පත් කිරීමට මම කොහොමද ඉඩ දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට අපහසුවක් නුවන පරිදි කටයුතු කළ යුතුයි. සුභද්‍ර භාග්‍යවතුන් වහන්සේ බොහෝ ගිලන්වයි ඉන්නේ. මේ වෙලාවේ උන්වහන්සේ වෙහෙස කිරීමට මට ඉඩ ලබාදිය නොහැකි. ආනන්ද සුභද්‍රට එන්න දෙන්න. ස්වාමීනී හැම අගමකම උගන්වන්නේ එකම කරුණද. මට තියෙන මේ හැම සැකයක්ම විමසා දැනගන්න ඕනේ. සමහරු කෙලෙස් සහිතයිලු. සමහරු කෙලෙස් දුරු කරලා අරහත්වයට පත්වෙලාලු වැටෙන්නේ. සුභද්‍ර යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නම් එතන පළවෙනි ශ්‍රමණයා නැහැ. දෙවැනි, තුන්වැනි, හතරවැනි ශ්‍රමණයොත් නැහැ. නමුත් යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතී නම් එතන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන සිව්නමම සිටිනවා. මේ ගෞතම ශාසනය තුල ඒ ශ්‍රමණයන් සිව්නමම වෙසෙනවා. සුභද්‍ර මේ භික්ෂූන් මනාකොට වාසය කරන්නේ නම් මේ ලෝකය රහතන් වහන්සේලාගෙන් හිස් නොවේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මම මෙතෙක් කල් වැරදි මතවාදවල හිරවෙලා මුලා වෙලා වාසය කළේ. භාග්‍යවතුන් වහන්ස මාහට මේ පොදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙනසේක්වා. පින්වත් සුභද්‍ර මෙහි එන්න ස්වාක්ඛාත ධර්ම විනයේ මනාව හැසිරෙන්න. සුභද්‍ර මේ කයේ තිබෙන්නේ නොයෙක් අපිරිසිදු දේවල්. කෙස්, ලොම්, නිය, දත්, සම මේ සියල්ල අයත් වන්නේ පඨවි ධාතුවටයි. සුභද්‍ර මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත් තම වසඟෙහි පැවැත්වීමට නොහැකි වෙනස් වන ස්වභාවයෙන් යුක්ත වූ ස්ථිර නොවූ දුකට අයිති දෙයක්. මේ රූපය රෝගයක් වශයෙන් නැසී වෙනසී යන දෙයක් වශයෙන් දැකිය යුතුයි. සුභද්‍ර භික්ෂුවකට පිණ්ඩපාතයෙන් ලැබෙන ආහාරයෙන්, පාංශුකූල සිවුරකින්, අරන්නේ රුක්මුලක වාසය කිරීමෙන් සතුටුවීමට හැකිවිය යුතුයි. ඔබත් අල්පේච්ඡව ජීවත්වීමට පුරුදුවන්න. පැවිදි උපසම්පදාවලද සුභද්‍ර ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ තුන් අවවාද අනුශාසනාවන් හොඳින් සිහියේ තබා ගත්තා. වීර්යෙන් යුතුව හුදෙකලාවේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය නුවණින් විමසමින් ප්‍රගුණ කළා. ඒ රාත්‍රියේම සියලු කෙලෙසුන් නසා උතුම් අරහත්වයට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී පහළ වූ අවසාන ශ්‍රාවක රහතන් වහන්සේ බවට පත් වුණා. පින්වත් ආනන්ද, මාගේ පරිනිර්වාණයෙන් පසු මේ ධර්ම විනය අතීතයට ගිය ශාස්තෘන් වහන්සේ නමකගේ නේද කියා දැන් අපට ශාස්තෘන් වහන්සේ නමක් නැතැයි කියා ඔබට සිතෙන්නට පුළුවන්. ආනන්ද එසේ නොසිතිය යුතුයි. මාගේ ඇවෑමෙන් දේශනා කළ ධර්මයත් පැන වූ විනයත් ඔබ සැමගේ ශාස්තෘන් වහන්සේ වන්නේය. යමෙක් මෙයයි ධර්මය, මෙයයි විනය, මෙයයි ශාස්තෘ ශාසනය කියා නිර්දේශ කළ පමණින් එය පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. එය සූත්‍රයේ බහා බලන්න, විනය හා සසඳන්න. ධර්ම විනය හා සැසඳෙන්නේ නම් පමණක් පිළිගන්න. භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානවා.
මම භාග්‍යවතුන් වහන්සේව බොහෝ කාලයක් සමීපයේ සිට මෙත් සිතින් මැසුරු කළ. නමුත් මට තවමත් අරහත්වයට පත් වූ ශ්‍රාවකයෙක් වෙන්න බැරි වුණානේ. පින්වත් ආනන්දේනී භාග්‍යවතුන් වහන්සේ ඔබට කතා කරනවා. ආනන්ද ශෝක කරන්න එපා. ආනන්ද ප්‍රියමනාප සියලු දේවල් වලින් වෙන්වන්නට සිදුවන බව තථාගතයන් වහන්සේ දේශනා කළා නොවේද? යම් දෙයක් හටගත්තේද පහළ වූයේද ඒ සියලු දේම විනාශ වන ස්වභාවයෙන් යුක්ත වනවා. ඔබ බොහෝ කාලයක් මෙත් සිතින් උපස්ථාන කළා. වීර්යම කරන්න. ඔබ සුළු කලකින්ම උතුම් අරහත්වයට පත්වනවා. ආනන්ද චන්න මාන්නය නිසා ප්‍රමාද වෙනවා. මට ගිහිගෙයින් නික්මීම සඳහා බොහෝසෙයින් ඔහු උපකාර කළා. නමුත් දැන් ඔහු කිසිවෙකුටත් ගෞරව කරන්නේ නැහැ. තථාගත පරිනිර්වාණයෙන් පසුව කිසිම කෙනෙකුට අවනත වෙන එකක් නැහැ. ඒ නිසා ආනන්ද චන්න භික්ෂුවට ඔබ බ්‍රහ්ම දණ්ඩනය පනවන්න. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය කියන්නේ මොකද්ද? භික්ෂූන් විසින් නොහොත් සමග ධර්මය කතා කරන්නේ නැහැ. අවවාද කරන්නෙත් නැහැ. මෙසේ කරන විට ඔහුගේ මාන්නය නැති වෙනවා. එවිට චන්න ධර්මාවවාදයට සුදුසු කෙනෙක් වනවා. එසේ නිහතමානීව ධර්මයේ හැසිරෙද්දී ඉතා සුළු කලකින්ම අරහත්වයට පත්වනවා. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් සියලු දෙනා සමගිව රැස්වන්න, සමගිව වාසය කරන්න, මේ කල්යාණ වැඩපිළිවෙලෙහි අවසන් පුරුක නොවන්න. පින්වත් මහණෙනි, මේ ශික්ෂාපදයන්ට ප්‍රතිපදාවන්ට ගෞරව කරන්න. ස්ථවිර මධ්‍යම නවක භික්ෂූන්ට ගෞරව කරන්න. අසත්පුරුෂ ආශ්‍රය බැහැර කරන්න. සත්පුරුෂයන් නැසුරු කරන්න. සමගිව රැස් වූ විට කරුණු දෙකක් සිදු කරන්න. ධර්මය සාකච්ඡා කරන්න, නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවය සුරකින්න. පින්වත් මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව දෙතිස් කතාවෙන් වැළකී යුතුයි. දස කතාවෙන් යුක්ත විය යුතුයි. ලාමක ආශාවන්ගෙන් බැහැර විය යුතුයි. ඉහළ මාර්ගඵල අවබෝධ කිරීමට අධිෂ්ඨානයෙන් සහ නුවණින් යුතුව වීර්ය කළ යුතුයි. පින්වත් මහණෙනි, අකුසල් වලින් මිදෙන්න සිල් ගුණදම් පුරමින් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කරන්න. අප්‍රමාදීව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර මේ දුක්ඛිත සසර සයුරෙන් එතෙරවන්නට තමා තමාවම දූපතක් කරගන්න. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ද්‍රෝණ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදාදීමට ඉදිරිපත් වුණා. ඔහු විසින් ද්‍රෝණ 8ක් වනසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වෙන් කර රාජධානි 8කට ඒ ධාතුන් වහන්සේලා බෙදා දුන්නා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ස්තූපයන් කරවා වන්දනාමාන කිරීමට සැලැස්සුවා. අජාසත් රජතුමා මගධ රාජ්‍යයේ රජගහනුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. ලිච්ඡවී රජවරු විශාලා මහනුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. ශාක්‍ය රජවරු කපිලවස්තුපුර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. බූලය රජවරු අල්ලකප්ප නුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. කෝලිය වංශික රජතුමා රාමග්‍රාමයේ ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා. මල්ල රජවරු පාවා නුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වුවා.
කුසිනාරා මල්ල රජවරු කුසිනාරා නුවර ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වූවා. වේටදීප නුවර නගරාධිපති බ්‍රාහ්මණතුමා එහි ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වූවා. ද්‍රෝණ බ්‍රාහ්මණතුමා ධාතු බෙදූ නැලිය තැන්පත් කොට ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වූවා. පිප්පලී වන නුවරවැසි මෝරය රජවරු ආදාහනය කළතැනින් ගෙන අඟුරු තැන්පත් කොට ස්තූපයක් කරවා පුද පූජා පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් මාස 3ක් ගිය තැන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව රජගහනුවර වේභාර පර්වතය පාමුල සප්තපර්ණී ගුහාද්වාරයේ අභියස පැවැත්වූවා. මේ සඳහා අජාසත් රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා. ප්‍රථම ධර්ම සංගායනාවේදී ඒ උතුම් ධර්ම විනය මාස 7ක් පුරාවට සංගායනා කළා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවසක් ඉක්ම ගිය තැන සබ්බකාමී මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 709කගේ සහභාගීත්වයෙන් දෙවන ධර්ම සංගායනාව විශාලා මහනුවර වාලුකාරාමේදී පවත්වනු ලැබුවා. මේ සඳහා කාලාශෝක රජතුමාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා. භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේලා 19කගේ සහභාගීත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පාටලීපුත්‍ර නගරේ අශෝකාරාමේදී පවත්වනු ලැබුවා. ඒ සඳහා ධර්මාශෝක මහාධිරාජයාගේ පූර්ණ අනුග්‍රහය ලැබුණා. තුන්වන ධර්ම සංගායනාවෙන් පසු මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේ ඒ පිරිසිදු ධර්ම විනය අපගේ මාතෘ භූමිය තුළ ස්ථාපිත කළ සේක. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.